समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् साधु 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 एतं सन्तं एतं पनीतं यदिदं सब्ब संकार समतो सब्बूपतिपटिनिस्सग्गो तन्नक्खयो विरागो निरोधो निब्बानन्ति साधु 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 සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය නිවැරදි මාර්ගයකට යොමු කරගෙන නිවැරදි පිළිවෙත පුරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයෙන් ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙ නැත්නම් අද දවසේත් කල්පනා කරන්න ඕනේ මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි හැමදාම සාකච්ඡා කරන්නේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය ධර්මයට අනුව හැඩගස්සා ගන්න ආකාරය පිළිබඳවයි මින් පෙර ආසන්න ධර්ම දේශනාවලදී අපි මතක් කරා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මම මගේ කියලා ගන්න බැරි තත්ත්වයක් තියෙන කාරණාව පැහැදිලි කරගත්තා. ඒක නිකන් කියන වචනයකට නෙවෙයි. ඒක එහෙම වෙන්නේ නැති බව අපි විස්තර වශයෙන් සාකච්ඡා කරා. එතකොට අපිට තේරුණා මම කියලා කොටසක් හෙව්වොත් මේ ජීවිතේ අපි හැමෝටම මම කියනකොට යම් කිසි අදහසක් තියෙනවා. මම ආයෙ මතක් කරන්න ඕනේ හැමෝම මම කියනකොට යම් කිසි අදහසකින් ඉන්නවා. එතකොට එක එක්කෙනාට ඒ අදහස තියෙන්නේ එක ගානට. එකම ගානටද? එකම ගානට නෙවෙයි එක ගානට. මම කිව්වහම හැමෝම නිකන් 아무තු හැඟීමක් තියෙනවා. මම කියලා මොකක් හරි එකක් තියෙනවා මේ ලෝකේ. ඉතින් මේ මම කියලා දැනෙන දේ අපි හෙව්වා. ඊයේ පෙර දවස්වල අපි හෙව්වා ඒක පිළිබඳ ගවේෂණය කරා මේ ධර්මානුකූලව. එතකොට අපිට තේරුණ එක දෙයක් තමයි මේ කය මම කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැති බව. වේදනාව මම කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැති බව. ඇයි කය මම කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැත්තේ? ඒක මගේ කය කියලා අපි කියනවා කියලා මම මතක් කරා. මගේ කියනකොට මගේ කියලා අපි කියන්නේ මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය. එහෙනම් මගේ කියලා කියනවා නම් ඒක මම කියන කෙනාට අයිති දෙයක්. මම කියන කෙනාට අයිති දෙයක්. මගේ කියන්නේ එහෙමනේ. එහෙනම් දැනෙනවා මේ වෙලාවේ මම කියන කෙනාට අයිති මේ ශරීරය. එහෙනම් ඒක මගේ, දරුවෝ මගේ. එහෙම කියලා අපි කතා වුණා. එතකොට වේදනාව කියන එකත් අයිති වෙන්නේ වේදනාව ගැනත් අපි කතා කරන්නේ මගේ දුක් වේදනා, මගේ නේද මානසික වේදනා, මගේ කායික වේදනා. එහෙනම් ඒවා අයිති වෙන්නේ මම කියනකොට නෙවෙයි මගේ කියනකොට කියලා අපි පැහැදිලි කරගත්තා. ඊට පස්සේ සංඥාව කියනකොටත් මගේ දැනුම, මගේ මතකය කියලා නේද මේ මගේ මම කියන කෙනාට අයිති සංඥාව. ඊට පස්සේ මම කියන එක අයිති කෙනාට කැමති ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ සංස්කාරයන්. ගිජුකම්, කෑදරකම් ඒවා මගේ නේද? ඒවා මගේ. එතකොට මම කියන කෙනාට අයිති. ඊළඟට චක්කු විඥාන, සෝත විඥාන ආදී ඇහි ඇති වෙන පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම වගේ දේවල් වලට අපි සාකච්ඡා කරා. ඒවා මගේ පෙනීමේ දැනීම, මගේ ඇසීමේ දැනීම කියලා. එහෙම අපි කතා කරනවා නම් හැම වෙලේම ඒ ඔක්කොටම පංච උපාදානස්කන්ධෙම කියන්නේ මොනවද කියලාද? මගේ කියලා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා එහෙනම් මොනවද මම කියන්නේ? මම කියන කෙනාට අයිති දේවල් නම් සම්පූර්ණ පංච උපාදානස්කන්ධය මොනවද මම කියන්නේ? මේ ලෝකේ කොයි කෑල්ලද මම කියන්නේ කියලා හොයන්න කියලා මං කිව්වා.
මේ ලෝකේ කිසිවකට මේ ලෝකේ මම ගන්නවා හැම වෙලේම. මැරෙන්න හදනවා මම හින්දා කියලා. නේද? එතකොට කොයි කොටසටද මම කියන්නේ කියලා හොයලා බලපුවාම මොකුත් නැහැ. නේද? මේ හිසකෙස් මමද? මේ දත් මමද? මගේ දත් නේද? මේ ශරීරයේ හැම මමද? ඒ හැම මොකුත් දන්නේ නැහැ. අපි කතා වුණා ඒක. එහෙනම් ඔක්කොම ටික මගේ කොටට වැටෙනවා කියලා සාකච්ඡා කරපුවා අපිට පසුව තේරුණා මගේ කියලා කියනවා නම් පැහැදිලිවම කාට ඕන හැටියටද වැඩ කරන්න ඕන. මට ඕන හැටියට. මේ කොහොමද දන්නේ? ඔය ශරීරේ මට ඕන හැටියට වැඩ කරනවද දන්නේ? නේද? කුලී නිවසක උපමාවක් අරගෙන අපි සාකච්ඡා කරා. මේක අත උස්සන්න පුළුවන්, කකුල් උස්සන්න පුළුවන්, එහෙම එකක් නම් පුළුවන් තමයි. හැබැයි උසද සුදුද කළුද මිටිද මහතද සියලු ක්‍රියාකාරීත්වයන් ශරීරයේ මට ඕන වෙලාවට හැදෙනවා නෙවෙයි. එතකොට ඒක මට ඕන විදිහට කරන ඒවා නෙවෙයි. එහෙනම් මේ ශරීරයට මගේ කියලා කියන්න බෑ. ඒක වෙන කාගේ හරි වැඩක්. නේද? කාගේ හරි වැඩක් මේක. මගේ වැඩක්ද? මේ ශරීරය මගේ වැඩක්ද? මගේ වැඩක් නම් මම මේ විදිහට කැතට හදා ගන්න යමුනේ එහෙම. නේද? එහෙනම් මට ඕන හැටියට හදා ගන්නවා. මට ඕන කාලෙදි තමයි කොණ්ඩේ පැහෙන්න ඕනේ. මට ඕන විදිහට තමයි කෙට්ටු වෙන්න ඕනේ. මට ඕන විදිහට තමයි මහත් වෙන්න ඕනේ. එහෙම දන්නේ වෙන්නේ. නෑ වෙන්නේ නෑ. නේද? ඉතින් එහෙනම් අපිට තීරණයක් ගන්න පුළුවන් ඉතා පැහැදිලිව මේක මගේ කියන්න බෑ මේක වෙන මොකද්ද වැඩ පිළිවෙලක් කියලා. වේදනාව හිතන්න මොහොතකට වේදනා කියන ඒවා මට කිසිම අයිතියක් නැතුව දුක් වේදනා සැප වේදනා අදුක්ඛ සුඛ වේදනාව කියන ඒවා මගෙන් කිසිම අවසරයක් නැතුව මේ ශරීරයේ හැදෙනවද නැද්ද? මේ ඉන්ද්‍රියන් මූලික කරගෙන හැදෙනවද නැද්ද? ඉතින් දැන් මේවා මට නවත්තන්නවත් පවත්තන්නවත් බෑ. ඒක හදාගන්න හෝ නවත්ත ගන්න වැඩපිළිවෙල මට අයිතියක් නැතුවම මේ ශරීරයේ හැදිලා වේදනාවල් නැති වෙලා යනවා. ඒක මට නවත්තන්න පවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් වේදනාව කියන එක මගේ කියලා ගන්න පුළුවන්ද? හොඳට පිරික්සන කෙනෙකුට තේරෙනවා ඒක මගේ කියලා ගන්න බෑ. සංඥා වුණ වෙලාවට මට එන්නෙත් නැහැ. ඒ කියන්නේ ලෝකේ තියෙන හඳුනා ගැනීම මතකය අතීත මතකය නවත්තන්න බෑනේ පුදුම වැඩේ කියන්නේ. දැන් මලගෙදරක් වෙලා අපි මේව සාකච්ඡා කරපුවා මම ආයෙ මතක් කරන්නේ ගැඹුරු කාරණාවක් හින්දා. මලගයක් වෙලා හරි දුකෙන් ඉන්නවා. ඉතින් කවුරු හරි ඇවිල්ලා අපිට කියනවා දැන් ඉතින් මාස ගාණක් කඳ අඬිලා දැන් අමතක කරලා දාන්න ඕවා. ටොක්කක් අයින් හිතන හැම කිව්වහම. නේද? ඇයි? අමතක කරන්න පුළුවන් නම් මම මතක තියාගෙන ඉන්නවාය. මට අයිතියක් නැතුව මේ සංඥාව කියන වැඩපිළිවෙල නැగి එනවා අපේ මානසිකාරයේ. මට අයිතියක් නැහැ ඒක. නවත්තන්නත් බෑ. නේද? මේ දැන් මං peer කිව්වොත් ඔන්න peer සංඥාව ඇති වෙනවා. අඹ කිව්වොත් අඹ සංඥාව ඇති වෙනවා. මං කියන සංඥාව උතන ඇති වෙනවා. උතන තියෙන වැඩපිළිවෙලේ එහෙම එකක් වෙනවා. එහෙනම් ඒක මගේ වැඩක්. මගේ වැඩක්ද ඒක? අනේ මන් දන්නේ මගේ වැඩක් නෙවෙයි ඒක මෙතන වෙන වැඩක්. ඒක මෙතන සිද්ධ වෙන වැඩක්. නැත්නම් ඒක මගේ වැඩක් නෙවෙයි. ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ ඒවා ඒවට කියනවා අපි චිත්ත සංකාරයන් නැති වෙන. අන්නේ සංස්කාර ධර්මයෙන් මට ඕන වෙලාවට දෙන්නේ නැහැ. මට ඕන වෙලාවට යන්නේ වෙලාවකට හිතේ තියෙන ආදරයෙන් නැති කරගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. නැති වෙන්නෙම නැහැ. වෙලාවකට ඇති කරගන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා. නේද? එන්නෙම නැහැ. අපිට අකමැත්තක් උපදින කෙනෙක් පිළිබඳ ආදරය අපිට හිතලා ඇති කරගන්න පුළුවන්? බෑ. නේද? ඊළඟට එහෙනම් සංස්කාරය කියන්නේත් මගේ කොට වැටෙන්නේ නැහැ. විඥානය අපි ඒ කතා කරා මහා ගෝසාවල් ඇහෙනව නවත්ත ගන්න පුළුවන්ද? බෑ. ඒවා එකක්වත් මං කැමති වෙලාවට කැමති තැනක උපදිනව නෙවෙයි. මෙන්න මේ පංච උපාදානස්කන්ධය මම කියලාවක්වත් මගේ කියලාවක්වත් ඇත්තටම ගන්න බෑ නෙවෙයි නෑ එහෙම එකක්. හරිද? මම කියලාවත් මගේ කියලාවක්වත් එකක් නෑ එතන. නැති දෙයක් අපිට දැනෙනවා. හරියට Tamanට අයිති නැති ඉඩමක් අල්ලගෙන මේක මගේ ඉඩම කියලා කියාගත්තොත් මොකද වෙන්නේ? වැටවල් ගැහුවා කියලා, ගෙවල් හැදුවා කියලා හරියන්නේ නැහැ. ඒ අයිතිකාරයෝ ආපු ගමන් ඉතින් අරක බලහත්කාරයෙන් රිංගා ගන්නවා. මේ දැන් ඉතින් අපි මොකද දත් මිටි කනවා අපි මේක දෙන්නේ නැහැ කියලා හරියනවද? අන්තිම නීතියටත් යනවා. නීතියට ගියාම අන්තිමට කියයි
ඔය නීත්‍යානුකූලව ඒක යාලටයි. ඔයාලා ගෙවල් හැදුවට කරන්න දෙයක් නැහැ. ඔයා ගේ හැදුවට කරන්න දෙයක් නැහැ. ඔයාට ගෙදරින් යන්න වෙනවා. ඔයා ගේ හැදුවට කරන්න දෙයක් නැහැ. ඔයාට ගෙදරින් යන්න වෙනවා. ඇයි? ඒකේ අයිතියක් ඔයාට නැහැ. ඔයා ගේ හැදුවට වැඩක් නැහැ. ඔයාට ගෙදරින් යන්න වෙනවද නැද්ද? ස්ථිර වශයෙන්ම යන්න වෙනවද නැද්ද? ආන් එහෙම කියන දවසක ස්වභාව ධර්මය කියන ඔයා ගේ හැදුවට වැඩක් නැහැ. ඉතින් එන්නේ ඒක දැනගෙන අපි ජීවත් වෙනවා නම් කොච්චර පහසුද බලන්න. පින්නත් ඉඩම් කෑල්ලක් හම්බුනොත් කොච්චර මැරෙන්න හදනවද කියන්නකෝ ඔකට. මගේ ඉඩම් කෑල්ල කියලා. ඉතින් ඒකේ තේරුම ඉඩම පිරිසිදුවට තියාගන්න ඒක සකස් කරන්න එපා කියන එකද? නෑ. අනුන්ගේ ඉඩමක තාවකාලිකව ඉන්නවා කියන්නකෝ. කුලී නිවසක තාවකාලිකව ඉන්නවා කියන්නකෝ. අපි මේ නිවස ගුණවත් නම් නාස්ති කරන්නේ නේද? හෝටල් කාමරයක ඉන්නවා කියලා හිතන්නකෝ. ගිහලා නවාතැන් පොලක ඉන්නවා කොහේ හරි. ඉන්නකොට අපේ ගුණවත්භාවය තියෙනවා නම් අපි ඒක නාස්ති කරන්නේ නැහැ. ආන්නේ වගේ මේ ලැබිච්ච ජීවිතය අන් අයට කරදරයක් වෙන්නේ නැති වෙන්න නාස්ති වෙන්නේ නැතුව ජීවත් වෙනවා. නාස්ති කරන්නේ නැතුව. තියෙන සම්පත් අවම වශයෙන් ප්‍රයෝජන අරගෙන ලැබිච්ච ජීවිතේ ඊටාම සාමකාමීව ඇතුළාන්ත ගින්නෙන් පුච්ච ගන්න නැතුව. හැමදාම වේයුත්ත තමයි ඇතුළ ගිනි ගන්න නැතුව ජීවත් වෙන එක. මේවා මං සකස් කරපේවාය කියලා අර අපරාධය අපා වෙවුලනවා කියන්නේ නේද? ගිනි තියාගෙන ජීවත් වෙනවා වෙවුලනවා හරියට වෙවුලනවා. ඒවා කොහෙද අපිත් එක්ක කියලා. ඒකෙන් අන්තිමට වෙන්නේ දැවි තැවි ඉන්න එකයි. මෙන්න මේ தත්වයෙන් අයින් වෙලා කොච්චර සහනෙන් ජීවත් වෙන්න පුළුවන්ද? ඇත්ත තේරුම් ගත්තාම. ඇත්ත තේරුම් ගත්තාම කොච්චර සහනෙන් ජීවත් වෙන්න පුළුවන්ද? එයි මේ පිළිබඳ වේවුලිල්ලක්, තැවිල්ලක්, දැවිල්ලක්, පිච්චිල්ලක් නැහැ. ඉතින් ඒකින්ද අර මම මගේ කියලා ගන්න බෑ කියන එක හැම වෙලේම පිරික්සන්න ඕන. අපි ඒක සාකච්ඡා කරා. පංච උපාදානස්කන්ධයේ මට අයිතියක් නැති බව හැම වෙලේම අත්දකින්න උත්සාහයක් ගන්න. නිකන් ඉන්නකොට උත්සාහයක් ගන්න. ගෙදර දොරේ ඉන්නකොට හරිද ගොඩාක් තැවිලි එනකොට ඒක තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මමයි වරද්දගත්තේ. අන්න එහෙම අපේ චින්තනය හුඟක් වෙනස් කරන්න දැන් පුරුදු වෙන්න ඕනේ. දැන් ගොඩක් බණ ඇහුවානේ. හරිද? හිතට දුකක් එනකොට කලකිරීමක් එනකොට මේ බෙහෙත් ටික පාවිච්චි කරේ නැත්නම් අපිට මේ ධර්මයෙන් වැඩක් නැහැ. අමාරුයි, පැහැදිලිවම අමාරුයි. හරි අපි ඊටක සංතාන සූත්‍රය ගැන කතා කරන්නේ නේද? අකුසලයේ හරි බලවත්. නමුත් පුංචි කුසලයක් හරි අපිට තියෙනවා. නේද? අපිට කොච්චර කුසල් තියෙනවද කියලා බලන්න අපේ මිනිස්සු දැන් මේ ඊයේ පෙරේද ඇති වෙච්ච ගම් වතුර. කී තැනක කී දෙනෙක් කොච්චර කරුණාවෙන් වැඩ කරනවද කියලා බලන්න. නේද? හැම තැනම මිනිස්සුන්ට කකියනවා. තවත් කෙනෙක් විපතට වැටෙනකොට අපේ ඇත්තන්ට හොඳට කකියනවා. ඒ කියන්නේ මොකද්ද? සංසාරගතව අපිට මේ ලංකාවේ මිනිසුන්ට කාලයක් තිස්සේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් එක්ක ඇති වෙලා තියෙන කරුණාව. අනුන්ට විපතක් ඇති වුනහම මගේ මොනවා හරි දෙයකින් මම උදව් කරන්න ඕනේ කියලා ලොකු කරුණාවක් තියෙන බව මුළු රට පුරා පේන්න තියෙනවා. දූෂණ, වංචා ඒවා තියෙන අතරවාරේ අරවත් නැතුව නෙවෙයි. එහෙනම් අපිට මේක වර්ධනය කරගන්න බැරි අය නෙවෙයි. අනුන්ගේ දුක ඉදිරියේ කකියන ගතිය මගේ හිතේ තියෙනවා. ඒ කියන්නේ කුසල් තියෙනවා. අන්නේ කුසල් තිබ්බට මදියෝ තව නේද? වෙලාවකට ඒවා යට වෙලා යනවා. එහෙනම් ගොඩාක් කියලා මානසිකත්වයක් හදාගන්න පුළුවන් අය අපි. ඒකද අපි අද මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මානසිකත්වය කොහොමද තියාගන්නේ කියලා. හරිද? අපි ඊයේ පෙරේදා කතා කරා පංච උපාදානස්කන්ධේ මම මගේ කියලා ගන්න බෑ කියලා. ගන්න බෑ කියන්නේ ඒක ඇත්තක්. ඒකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි අපිට ගොඩාක් ඇති වෙනවා. සැරෙන් සැරේ ඇති වෙනවා. හරිද? නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කළ යුතු දේ දනි, මෙනෙහි නොකළ යුතු දේ දනි කියලා ධර්මයේ තියෙනවා. හරි? එතකොට මොනවා හරි දෙයක් වුණාම අපි මෙනෙහි කරන්න ඕන විදිය සහ නොකරන්න ඕන විදිය තියෙනවා. ඒ වගේම තව එක තැනක ධර්මයේ සඳහන් කරලා තියෙනවා නුවණ තියෙන අය Tamanට ලැබෙන දුක හින්දා ඇතිවෙන විපාකය, දුක් විපාකය පරේෂණ විපාකයක් බවට පත් කර ගන්නවා කියලා. සමහර අයට සඳහන් කරලා තියෙනවා සම්මෝහ විපාකයක් බවට පත් කර ගන්නවා කියලා. මොකද්ද මේ පරේෂණ විපාකය කියන්නේ? මට දුකක් ඇති වුණා. අපි හිතුවා කාගේ හරි බියෝවක් හින්දා හරි අඩුම ගන්න නපුරු වචනයක් හින්දා හරි දුකක් ඇති වුණා. දුකක් ඇති වුණාම සමහර අයත්ෝ කල්පනා කරන්නේ මේක නැති කරගන්න ක්‍රමයක් නැද්ද ඇත්තට?
ආය කවදාකවත් මෙවැනි දුක් ඇති වෙන විදිහට නැති කරගන්න ක්‍රමයක් නැද්ද කියලා. සමහර අය කල්පනා කරන්නේ කොහොමද? තවත් ඒක වැඩි වෙන ආකාරයට තමයි කල්පනා කරන්නේ. එහා පැත්තේ කෙනා මට බැන්නා, මට දුකක් ඇති වුණා. ඉන්නවකෝ මං ඒ බැනුමට අනිත් පැත්තට බැන්නහම දුක නැති වෙනවා. ඒ වගේ ක්‍රමයක් තමයි සම්මෝහ විපාකයක් කියන්නේ එහෙම. කෙනෙක් මැරුණාම කළු ගලේ ඔළුව ගහ ගන්න හදනවා. ඒක තමයි. අම්මා මැරුණාම කළු ගලේ ඔළුව ගහ ගන්න හදනවා, විලාප තියනවා, කෑ ගහනවා. ඊට පස්සේ මේ මත්තේම විනාශ වෙන ගතියක් තියෙනවා. සමහර අයත් එහෙම නෑ කොහොමද? නුවණ තියන අය කල්පනා කරනවා අම්මා මැරුණා, මට ලොකු දුකක් ඇති වුණා. ඒක මගේ දුර්වලතාවය. මට ඇඬුණා, කලන්තේ දාන්න ආවා. දැන් ඊළඟ ලයිස්ට්ුවේ තාත්තත් ඉන්නවා. ඊට කලින් මම මගේ හිත හදා ගන්න ඕනේ, මේක නැති කරන ක්‍රමයක් හොයා ගන්න ඕනේ කියලා. අන්නේම හැම වෙලේම ඒවා පුරුදු පුහුණු කරන අය අපි මොකද කරන්න ඕනේ? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙම කියන්න පුරුදු වෙන්න ඕනේ ඇතුලෙන්. ඕක තමයි කලින්ම කියලා තියෙන අනිත්‍යයි කියලා. ඒක දැනගන්න නැතුව කටයුතු කර මම මගේ කියලා ගත්ත හින්දා තමයි හැම වෙලේම මට මේ වගේ දුක් ආවේ. ඕනම තැනක අපිට දුකක් ආවා නම් එන්නේ මම මගේ කියලා තියෙන හැඟීම හින්දාමද නැද්ද? බලන්න. මගේ කියලා තියෙන අල්ලා ගැනීම හින්දාද නැද්ද දුක් ඇති වෙන්නේ? මොහොතකට හිතලා බලන්න. එතකොට හුළඟ වගේ කියලා කල්පනා කරනවා. අපේ තාත්තව, අපේ අම්මව, අපේ දරුවන්ව, තමන්ගේ දරුවන්ව, තමන්ගේ ඥාතීන්ව මේ අල්ලලා මට ඕන හැටියට තියාගන්න කියලා දත් හපාගෙන වැඩ කරන ගතියක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. ඒකේ තේරුම උපදෙස් දෙන්න එපා කියන එකද? නෑ උපදෙස් දෙනවා. පුළුවන් තරම් උපදෙස් දෙන්න. සමහර වෙලාවට දඬුවනුත් දෙන්න. හැබැයි දැනගෙන දඬුවම් දෙන්න ඕනේ. අරලිය ගහේ පිච්ච මලක් පුප්පන්න පුළුවන්ද? ඔන්න අපි ගමනක් යනවා. යනකොට දකින්නවා පිච්ච මල් වගේ. අපේ ගෙදර තියෙන අරලිය ගහක්. පිච්ච මල හරි සුවඳයි. අරලිය මල සුවඳ නැහැ. කියලා මං ගෙදර ඇවිල්ලා කියනවා අරලිය ගහට ඔහේ නිකන් ලොකුවට මේ පෙති දැම්මට වැඩක් නැහැ. හෙට පුප්පන්න ඕන පිච්ච මලක් මේකේ. මේ මොකද අනුන්ගේ පිච්ච මල දැකලා. හරි? ඒ වගේ එක එක චරිත දැකලා අපි ගෙවල් වලට එනවා. අපේ හුඟා කම්මලා ඉන්නවා තවත් ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර ස්වාමියා දිහා දැකලා එයා විදිහට වෙන්න ඕනේ අපේ ගෙදර කෙනා. කියලා අර බලන්න අර ගෙවල් වල කට්ටිය ඉන්න හැටි කියලා. හරි අපේ අයගේ අඩුපාඩුමයි හොයන්නේ. සමහර ස්වාමියෝත් ඉන්නවා ගෙවල් වලට ගිහිල්ලා අර බලන්න අර ගෙදර නෝන මහත්තයා කොච්චර පිරිසිදුවර කොච්චර පිළිවෙලකට ඉන්නවද? ඇයි ඔහෙට මොකද එහෙම බැරි? කියලා ඉතින් පටන් ගන්නවා. අර දරුවෝ කොහොමද කියලා මේ දරුවන්ට ඉතින් ඒ වාගෙන් ආදර්ශයක් ගන්න හොඳ ඒවා දැක්කම ආදර්ශයක් ගන්න ඕනේ. නමුත් අපි දැඩිව දඟලන්න හදනවා මට ඕන විදිහට මේ කට්ටිය ජීවත් වෙන්න ඕනේ කියලා. අන්තිමට වෙන්නේ මොකද්ද? නේද? මගේ පපුව හිල්ල වෙන එක විතරයි. නිකන් පපුව තුවාල කරගන්න ඕනේ නෑනේ. නේද? දැනගත්තාම මම මතකම තියාගන්න එකක් කියන්නම්. අවවාදයෙන් හික්මවන්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා හැම වෙලේම මතක තියාගන්න ඕනේ. අපි අවවාද කරනවා. හැමෝම අවවාදයෙන් හික්මෙන්නේ නෑ. ඒක අපිට දැනෙන්න ඕනේ පින්වත්නි. මේක හුළඟ වගේ අපේ දරුවෝ කියන්නේ අපේ ඥාති කියන්නේ අඩුම ගානේ මගේ ශරීරය කියන්නේ හුළඟ වගේද නැද්ද? ගහගෙන යන එක. මම දත හැපුවට ඕක නවත්තන්න බෑ. මම ඉතින් උත්සාහ කරනවා පොඩ්ඩක්. උත්සාහ කරනවා නැවතුනොත් හොඳයි. එහෙම අතහැරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. හරි අපේ හිතෙන් ඒ අතහැරීමේ හැඟීම ඒ කියන්නේ අයිති නැති බව. දැන් අපි කතා කරන්නේ මගේ කියලා ගන්න දෙයක් නැහැ මම කියලා ගන්න දෙයක්වත් නැහැ කියලා. එහෙනම් මේවා අයිති නැති බව අපිට හොඳට දැනෙන්න ඕනේ. වතුර විපාසයක් ඇති වෙන වෙලාවේ පවා දැනෙන්න ඕනේ. හරිද? අත් කකුල් රිදෙන වෙලාවේ පවා දැනෙන්න. අයියෝ මගේ අත රිදෙනවා කියලා නිකන් ඉන්න එපා. අත රිදෙනවා කියලා මොන කරුමයක්ද මන් දන්නේ නැහැ මටමමයි වෙන්නේ කියලා හිතනවට වැඩිය එහෙම හිතපුවාම අපේ හිතවල තියෙන දුක් වැඩි වෙනවා. එහෙම හිතනවට වැඩිය පින්නත් මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේක තමයි මට අයිති නැති බව. මට අයිති නැති බව හැම වෙලේම ප්‍රකටයි. හැම වෙලේම මට මේ ශරීරයේ අයිති නැති බව හැම වෙලේම ප්‍රකටද නැද්ද? වතුර තිබා හැදුනොත් බොන්න නැතුව ඉන්න බෑ. නීතියක් වගේ හරියන්නේ නිකන් දකුණු කකුල වම් කකුල උඩින් තියාගෙන ටිකක් වෙලා ඉන්නකොට ඕන් කියනවා අනිත් පැත්තට තියන්න කියලා. තිබ්බේ නැත්තම් මොකද කරන්නේ? රිදවනවා. ආය නෙවෙයි ඉන්න දෙන්නේ නැහැ. තද දඬුවම්. නේද? දැඩි දඬුවම් දෙනවා. හරි මං කැමතියි නේද භාවනාවකට ඉඳගෙන මං එක දිගට මේ ශරීරය තියාගෙන ඉන්න කැමතියි.
නමුත් දැඩි දඬුවම්ද නැද්ද? දැඩි දඬුවම් තියෙනවා. ඉන්න දෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ඒ හැම නිමේෂයකම Tamanට පුළුවන් නම් ඔන්න ඔය සිහිය වර්ධනය කරන්න ටික ටික හරි. දරුවෙක් අපි දැන් දරුවෙක් හිතුවක්කාරකම් කරනවා. අපිට හරියට රිදෙන්න පටන් ගන්නවා. හිත රිදෙනවා. රිදෙනකොට මොකද කරන්න ඕන? ඔන්න බලෙන් හරි හැංගීමක් දා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඕකනේ මගේ නෙමෙයි කියලා දේශනා කරලා තියෙනවා. මම නෙමෙයි මගේ කියලා අල්ලගත්තා කියලා. එතකොට ආයතන එතකොට උපදෙස් දෙන්නේ නැද්ද? උපදෙස් දෙන්නේ මෙන්න මෙහෙමයි. ගහ නාටු වේගෙන එනවා. මල් ගහක් හදනවා කියන්නේ. එතකොට මම මොකද කරන්න ඕනේ? බලනකොට මේක අවුවේ තියන්න බැරි වෙච්ච හින්දා. මොකද කරන්න ඕනේ? අවුවේ තියනවා. බලනකොට මේකට පොහොර දාන්න බැරි වෙච්ච හින්දා. මොකද කරන්නේ? පොහොර දානවා. පොහොර දාලා ඉතින් එතකොට හරියයි. අපි කියන්නේ හරියයි. පොහොර නොදා ඉන්නවට වැඩිය පොහොර දැම්මොත් හරියන්න තියෙන ඉඩ කඩ වැඩිද නැද්ද? වැඩි. නේද? හැබැයි හරියන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවද නැද්ද? හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නේද? ඒ වගේ දරුවා ගැන සංකල්පය තියෙන්න ඕනේ. මට අයිති වැඩ පිළිවෙලක් නෙවෙයි එතන. මං වතුර දානවා, පොහොර දානවා, වෙලාවට අවුවෙන් තියනවා, වෙලාවට හෙවණෙන් තියනවා, සත්කාර ටික කරනවා. හැදෙන එක මගේ වැඩක්වත් එයාගේ වැඩක්වත් නෙවෙයි. මට වුණා ගහක අත්තක් දකුණු පැත්තට දාගන්න. වාගන්න. වැවෙන්නෙම වම් පැත්තට. මං ගහට බයිනවද? මොන නේද කොච්චර මමයි වතුර දාන්නේ පොහොර දාන්නේ මේ අත්ත හදන්නේ නැහැනේ මෙයා දකුණු පැත්තට කියලා ගහත් එක තරහෙන් ඉන්නවද? නෑ ඒකේ අයිතිය ගහටවත් නෑ. ගහටවත් නෑ. ඒකින්ද අපිට තරහ යන්නේ නෑ. සමහර දරුවෙක් කොච්චර හොඳ කිව්වත් වැරදි සිතුවිලි මෙයාගේ තුල පහළ වෙන ගතිය තියෙනවා. සංසාරගතව ආපු පුරුදු. ඒකට එයාට දොස් කියලා වැඩක් තියනවද? ඒවා අතීත හේතු හින්දා හටගන්න දෙයක්. එහෙනම් අන්න ඒක අපිට දැනෙන්න ඕනේ හැම වෙලේම. අනේ මේ අසරණයා. එයාටවත් අයිති නැති සැඩපහරකට අහු වෙලා තියෙන්නේ. එතන හේතු සකස් වෙන්නේ නැති හින්දා එයාගේ හිතේ විෂම ධර්මතා උපදිනවා. නවත්තන්න මං උත්සාහයක් ගන්න ඕනේ. ආන්ගේ උත්සාහය ගත්තොත් තමයි මට මේක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. උත්සාහය ගත්තොත් නවත්ත ගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ආන්ගේම සාධාරණ සිතුවිලි වලට එන්න බලන්න. වෙනත් නේ අපි හිතමු මේ මම නිදහස් වෙන්න කියන්නේ. හරිද? Tamanට ලැබෙන්න තියෙන දෙයක් තියෙනවා. මේකෙන් කට්ටිය හොරකම් කරන්න පටන් ගන්නවා. හරිද? තව කට්ටියකුත් ඒකෙන් මගේම අය ඒකෙන් හොරකම් කරන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ හොරකම් ටික කරලා මට හම් වෙන කොටසක් තියෙනවනේ. හරි. අන්න අර ටික නවත්තන්න මම උත්සාහයක් ගන්නවා. ඉතින් ඒක පොඩ්ඩක් උත්සාහයක් ගන්නවා. නමුත් දැඩීවට අල්ලගෙන දැඩීවට හිර කරගෙන මේවා නවත්තන්න උත්සාහ කරන් නවත්තන්න බැයි නම් මොකද කරන්න ඕන? අන්තිමට හම් වෙන කැලල තියෙනව නේද? ඒ කැලල ගැන කොහොමද හිතන්න ඕන? ඒක තමයි මගේ ලැබීම. මට ලැබෙන්න තිබ්බ කොටස එච්චරයි. හරිද? අන්න සහනෙන් ඉන්න පුළුවන්. හැම වෙලේම හිත හදාගන්න බලන්න ඕනෑමයි. අනුන්ගෙන් මං හැමදාම ඔය මගේ කියන අයිතිය අයින් කරලා ජීවත් වෙන්න හරි පහසු ජීවිතේ. මං කියන හින්දා පොඩ්ඩක් අත්හදා බලන්න. හරියට අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවද නැද්ද එකේ කියව. සේවයන් මං කියන්නේ. මගේ දරුවෝ මෙහෙම කරයි මට, ස්වාමියා මෙහෙම කරයි, භාර්යාව මෙහෙම කරයි. එකලා වෙච්ච කඟ වේනෙක් වගේ ජීවත් වෙන්න කියලා ධර්මාවාදයක් තියෙනවා. උපරිම වශයෙන් උත්සාහකරනද තනියම ජීවත් වෙන්න. හරිද? කිසි කෙනෙක් මගේ වටේ මට නැති බව තේරුම් ගන්න ඕනේ. ඇත්තමත් ඒකද නැද්ද? එහෙනම් මම හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවනේ. මොන හැමදාම අහන ප්‍රශ්නේ ආයෙත් අහන්න හිතරිදේ ටිකක්. නේද? කිසි කෙනෙක් ඉන්නවද මේ අත්තන්ව හිතරිද්දන්නෙම නැතුව ළඟටම වෙලා හැම වැඩක්ම කරලා දීලා සියලු අඩුපාඩු බලලා අනේ කියලා මලක් වගේ බලාගන්න මලක් වගේ ආරක්ෂා කරන කවුරු හරි ඉන්නවද? හිනාත් යනවා එහෙම කියනකොට. එහෙනම් තමන්ගේ වැඩේ තමන් කරගන්න වෙනවද නැද්ද? නේද? කාටවත් එහෙම වුණාවක් නැහැ. ඔය ශරීරය ආරක්ෂා කරගන්න පොඩ්ඩක් මැරිලා බලන්නකෝ. නේද? දානමාන ටික දීලා සාකච්ඡා තියලා සමාජලාට මලමිනිය එතන තියාගෙනත් කට්ටිය
නේද? අපේම කට්ටිය අපි ගොඩාක් ආදරය කරන කට්ටිය ටික වෙලාවක් ගිහිල්ලා හොඳට අඬයි. දවසක් විතර අඬයි ඕනනම්. ඒකලා අඬන ගමන් සැරෙන් සැරේ මොකද කරන්නේ? යාළුවෝ එහෙම ආපුවාම ඉන්දවල ටිකක් වෙලා අඬන ඔක්කොම අමතකලා hina වෙයි ඉන්නවා වේ. නේද? මේ අම්මා මලා තාත්තා මලා කියලා තියෙ එහෙම නෑ. අවුරුද්දක් විතර යනකොට මොකද වෙන්නේ? ඔය අපි හිතන තරම් අනිත් අය අපිට වටිනාකමක් දීලා නෑ. හරි ඒකෙන් තමන්ගේ වැඩේ කරගන්න බලන්න ඕනේ. දැන් මේ ඒකින්ද නිදහසේ ඒ අයිති නැති බව හැම නිමේෂයකම තමන් උත්සාහයක් ගන්න ඕන. මට අයිති නැති වැඩපිළිවෙලක් තමයි මගේ දරුවෝ කියන්නේ. දැන් අපිට තේරුණානේ මගේ කියලා ගන්න බැරි බව. ඊයේ පෙරේදා වගේ විකාශනය වෙච්ච ධර්ම දේශනා නිවන් මාර්ග දේශනාවේ අරගෙන ආය අහන්න ඕනේ. ආපුවාම තේරෙනවා මට අයිති නැති ගුලියක් අඩුම ගානේ මගේ ශරීරයවත් මගේ හිතවත් මට අයිති නැති දෙයක් තමයි මම මේ මගේ කියලා අල්ලන් තියෙන කියලා අපි ගොඩාක්. ඉතින් ඒ සිහිය තියාගෙන හැම වෙලෙම ජීවත් වෙන්න බලන්න. මම තනි වෙච්ච කෙනෙක්. මගේ වැඩ ටික කරගන්න ඕන කොහොමද? හැමදේම සැලසුම් කරන්න තනියම වැඩ ටික කරගන්න. හරි අසනීපයක් වුණොත් මේ බලන්න මේ තියෙන කෝලම් ටික පොඩ්ඩක්. හරි අපි හරි කෝලංකාරයෝ. ඒව අයින් කරන්න අපිට හරි අමාරුයි. හරි ධර්මානුකූලව ජීවත් වෙන අය කෝලම් ටික අයින් කරන්න ඕන. මොනවද කෝලම් බලන්න ඕන බලන්න ඉසේකක් කුමක් යන්තම් උණක් හැදිලා ගෙදර ඇඳට වෙලා ඉන්නවා. ගෙදර කට්ටියත් ඉන්නවා. බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? කසාය එකක් තම්බලා පැන්ඩෝල් එකක් එක්ක මට ගෙනත් දෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? ළඟට ඇවිල්ලා ඔළුවට අත තියලා අම්මට උණ නේද තාත්තට උණ නේද කියලා සලකයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? දැන් වැඩියෙන් තියෙන්නේ ඇඟේ අමාරුවද ඒක ආවේ නැත්තම් හිතේ අමාරුවද? ඒක අයින් කරගන්නකෝ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කාගෙන්වත්. ඒක සම්පූර්ණයෙන් අතාරින්න ඒ වැඩේ. හරි දැඩි තීරණයක් ගන්න මම තනියම ජීවත් වෙනවා කියලා. හරිද? ඒ කරලා කොච්චර අමාරුකම් තිබ්බත් කියන්නවත් යන්න එපා කාටවත්. හරිද? අනිත් අය ඕන වෙනවා කියන්න. අය බලාපොරොත්තු වෙන්නේ නැතුව කියන්න මෙහෙමයි මට මේ තියෙන උණ නම් ටිකක් හොඳ නෑ වගේ ඉස්පිතාලෙට ගියොත් හොඳයි වගේ. හරිද බැලුවා යන පාටක් නැත්තම් උනන්දුවක් නැත්තම් දැන් සිවිල් එකක් අරන් ඇවිල්ලා යන්න. හරිද? ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න. ආයෙත් ඒ වැට්ටිය තනියම කරගන්න. ඔන්න ඔය ටික තනියම කරගන්නකොට කිසි බලාපොරොත්තුවක් නැතුව හැබැයි. ඕවා සමහර අය කරන්නේ කොහොමද? අනිත් අයට රිදෙන්න නෑ රිදෙන්න කරන්නේ. තමන්ගේ වැඩ සමහර අය කරගන්නව කොහොමද? ඇනෙන්න කරන්නේ. මං කරගන්නම් මගේ වැඩ කවුරුවත් ඕනේ නෑ මට. එහෙම නෙවෙයි. හරි අනිත් අයට රිදෙන්නේ නැති වෙන්න මේක පුහුණු කරන්න මම මේ කියන්නේ. අනිත් අයට පොඩ්ඩක්වත් රිදෙන්නේ නැති වෙන්න උපක්‍රමශීලීව තමන්ගේ වැඩ ටික කරන්න. හරිද? මේ කලාව තේරුම් ගන්නකො මේක කලාවක්. කලාව කියන්නේ ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක්. ඉතින් මොකද මේ ධර්මයේ සම්පූර්ණ කොතනද තියෙන්නේ කියලා මගෙන් අහන්න බෑ. නමුත් ධර්මානුකූලව තමන්ගේ ජීවිතය ගොඩනගනකොට ඒක තමයි වෙන්නේ. මම මගේ කියන හැඟීම නැත්තම් අඩු කරගන්න නම් බලාපොරොත්තු නැති වෙන්න ඕනේ. බලාපොරොත්තු නැති වෙනකොට ආය හරි. දැන් අපි ගෙදර ජීවත් වෙන්න ඕනේ පිට ගෙදරක ඉන්නවා වගේ. පිට ගෙදරක ඉන්නකොට අපි හරි සැලකිලිමත් නේ. නේද? කොලයක්වත් බිම දානවද? නෑ. මොකුත් පිට ගෙදර මිනිසුන්ගෙන් බලාපොරොත්තුවක් තියනවද? බෝඩිමක ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ වගේ ජීවත් වෙන්න. හැබැයි බෝඩිමේ අයිතිකාරෝ නැත්නම් ඒ පිට ගෙදරක ඉන්න අය හරියට අපිට සැලකුවොත් අපිට සතුටුයි නේද? ඒ වගේ ඒවා හම්බෙයි එහෙම ජීවත් වෙනකොට. හරිද? මම තනියම ඉස්පිරිතාලේ යන්න හදනකොට අනේ අම්මා ඉන්න තාත්තා ඉන්න මං එන්නම් කියනකොට ගොඩාක් සතුටක් ඇතුළට අපිට. ඇයි අපි බලාපොරොත්තු නොවිච්ච දෙයක් ලැබුණ ඒක වැඩි ලාභයක් එතකොට. හිත හැම වෙලේම තනියම හිටියත් සතුටෙන් ඉන්න වෙන කවුරු උදව් කරොත් වඩා සතුටුයි. ඇතිනේ. නේද? ඒ වගේ සංකල්පමය වශයෙන් මට අයිති නැති දේවල් මම දරුවෝ හැදුවා තමයි. ඒ දරුවන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ එයාලට ඕන හැටියට නෙවෙයි. ඒවා සමාජයේ තියෙන නොයේකුත් දේවල් අනුව පහළ වෙන සිතුවිලි. සමහරට එයාලට දෙමව්පියන්ට සැලකීම ගැනවත් සිතුවිලි නැති වෙන්න පුළුවන්. මට දෙමව්පියෝ ඉන්නවා තමයි සමහරට දෙමව්පියන්ට දරුවන්ට සලකන්න ඕන කියන සිතුවිලි නැති වෙන්න පුළුවන්. සමහරට ස්වාමියාට භාර්යාවටත් එහෙමයි. ඉතින් ඒකින්ද මම කිසිම දෙයක් බලාපොරොත්තු නැති තනි වෙච්ච කෙනෙක්. අන්න එහෙම ජීවත් වෙන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒකට උදව් උපකාර කරන්නේ මොකද්ද? සංස්කාරයන් මම මගේ කියලා ගන්න බැරි බව. හැම වෙලේම මතක තියාගන්න මොකද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මමයි වරද්දගත්තේ. අර අපි කියන්නේ ඕක තමයි මං කිව්වේ. මං කිව්වනේ නේද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ විදිහම කතාවක්.
දේශනා කරනවානේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවෝ අඬනවානේ පරිනිර්වාණ මංචකේ. ඒක තමයි මම කිව්වේ ආනන්ද. කැඩෙන දේ, බිඳෙන දේ, paludu වෙන දේ, වෙනස් වෙන දේ, කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, paludu වෙන්නේ නැහැ කියලා ගන්න එපා කියලා. නේද? අපිත් ඔක්කොම වෙනස් වෙන සියල්ල, කැඩෙන සියල්ල, බිඳෙන සියල්ල, නැති වෙන සියල්ල මට ඕන හැටියට තියාගන්න බැරුව හුළඟේ යන දෙයක් වගේ මේ ලෝකේ මගේ ළඟ තියෙන සියලු දේ හුළඟ යනකොට මම මොකද කරන්නේ? ඒවා මගේ කියලා දැඩි ගැනීමක් ගන්නවා. නේද? ඒවා මගේ කියලා දැඩි ගැනීමක් ගන්නවා. අන්න ඒ ගැනීම තමයි නැති කරගන්න ඕනේ. ඉතින් හැම වෙලේම පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට හරි පහසුයි. මුලදී හරි අමාරුයි ඒ වැඩේ. නමුත් පසුව අපිට ගොඩාක් පහසු වෙනවා ජීවිතේ ජීවත් කරවන්න ටික පුරුදු වෙනවා. හැම වෙලේම බලන්න දැන් කෙනෙක්ගේ ආදරයක් කියලා හිතුවොත් හරි දැන් නම් මට ගොඩක් ආදරේ තමයි. කවුරු හරි දැන් මට හොඳට ආදරෙන් කතා බහ කරනවා. එතකොටම අපිට එන්න ඕන සංඥාව මොකද්ද? ඕක කොච්චර වෙලා තියෙද්ද දන්නේ නැහැ. බොරුද නැද්ද? වැඩි වෙලාවක් තියනවද කෙනෙක් එකම විදිහට හැමදාම ඉන්නවද? මොහොතක් මං කියන්නේ මේ මොහොතේ ඉන්න එක්කන තව චුට්ටකින් කොහොමද? මේ මහා වෙනස්කම් එකපාරටම. මේ හොඳට ඉන්නව අපේ හිත කාගෙන් හරි මොන හරි බලාපොරොත්තු වෙනකොට අපිව නිකන් හරියට නිකන් අල්ලලා පොලේ ගහනවා වගේ සැරෙන් සැරේ. මේ ශරීරය අරගෙන පොලේ ගැහුවා කියන්නකො එතකොට මොකද වෙන්නේ? ආයෙ ටිකකින් ආයෙ පොලේ. අපි ඉතින් මොකද අද හරියයි. අද හොඳට ඉඳී මේ කට්ටිය. හෙට හොඳට ඉඳී. අනිද්දා හොඳට ඉඳී කියලා හැමදාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නේද? හැමදාම මොකද වෙන්නේ? බලාපොරොත්තු කැඩෙනවා. ඒ මොකද එයාලට මට ඕන හැටියට ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැති හින්දා. ඉතින් ඒක තේරුම් අරගත්ත අපිට ඒ සංඥාව වර්ධනය කරන්න ඕනේ. හැම වෙලේම වර්ධනය කරන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. මමයි වැරද්ද ගත්තේ. ඔන්න ඔය වචන ටික මත තියාගන්න හැම වෙලේම. බුද්ධ දේශනාවේ තිබ්බේ ওই විදිහට තමයි. ඒක තමයි මේ අස්පනා අපිටම මට පේන්න තියෙන්නේ. නේද? මේ හැමදේම වෙනස් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මමයි වැරද්ද ගත්තේ. මගේ වැරද්ද. මොකද්ද මගේ වැරද්ද? ඒවා වෙනස් වෙන දේ වෙනස් වෙන්නේ නැහැ කියලා ගත්තා. මගේ නොවන දේ මගේ කියලා ගන්න බැරි දේවල් මගේ කියලා ගත්තා. මම කියලා ගන්න බැරි දේවල් මම කියලා ගත්තා. මට අයිතියක් නැති දේවල් මට අයිති කියලා හිතුවා. එහෙනම් කාගේද මේ ඔක්කොටම වැරද්ද කාගේද? දුකක් එනකොට හිතන්න ඕනේ මොකද්ද? මේ ඔක්කොටම වැරද්ද කාගේද? මගේ. කවුරු හරි මට හොඳට බයිනෝ කොච්චර මං හොඳින් හිටියත් මට නිന്ദා අපහාසමයි ලැබෙන්නේ කියලා හිතන්න. හරිද? ඒවාට රිදෙනවා නම් වැරද්ද කාගේද? මගේ. ඒ තමයි මං ඒවට හරියන විදිහට හිත හදාගෙන නෑ ධර්මයේ තුල ඒවට හිත හදාගන්න පුළුවන්කම තියෙද්දි හිත හදාගන්නේ නෑ. ඒත් හිතෙනවා හිත හදාගත්තත් ඉතින් බලන්නකො හැම වෙලේම මේ නිന്ദා අපහාස වෙනවා මේ මිනිස්සු මහා නුගුණ මිනිස්සු මට දොස්ම කියන එක තමයි වැඩේ මං නොකරපු වැරදි වලට බයින එකමයි වැඩේ කියලා. ඒක කාගේ වැරද්දද? ඇයි ඒකට මගේ වැරද්ද කිව්වේ? අනිත් අය බයින එක මගේ වැරද්දද? මට හැමදාම බැනුම් අහන්න වෙලා. ඒක කාගේ වැරද්දද? මගේ. මොකක්ද වැරද්ද? අතීත කර්ම. හරිද? අතීත කර්ම ඔය ජීවිතවල ළඟ තියෙනවා හදන්නම බැරි දේවල් වගේ. හම්බෙලා තියෙනවා සමහර දරුවෝ, සමහර දෙමව්පියෝ, සමහර ඥාති, සමහර අසල්වැසියෝ. නේද? හදන්න බැරි දේවල් වගේ තියෙනවද නැද්ද? නේද? ඒ වගේ ඉතින් මට පීඩා වෙනවා. එතකොට ඉස්සෙල්ලා මම මගේ හිත හදා ගන්න ඕනේ. ඊළඟට මේ පීඩාව එක දිගට යනකොට මොකද්ද කල්පනා කරන්න ඕනේ? ඔව් මොනවද? ඇයි මේ දුක් එන්නේ? පෙර කය අසංවර නොකරගත්ත හින්දා, පෙර වචනේ සංවර නොකරගත්ත හින්දා, පෙර සසර ජීවිතයේ හෝ. එතකොට එකපාරටම කට්ටියට එන අදහසක් මේ අපි හොඳින් ඉන්න මටමයි මේ ඔක්කොම වෙන්නේ. මම කොච්චර හොඳින් ඉන්නවද මටමමයි වෙන්නේ. අර නරකෙන් ඉන්න මිනිස්සුන්ට මොකුත් නැහැ. මොකද? සසර දෝෂ. මොනවද දෝෂ? කය අපිරිසිදුව කයෙන් වැරදි කර ඇත. වචනයෙන් වැරදි කරලා, සිතුවිලි වලින් වැරදි කරලා, නේද? අනුන්ට ගිනි ගෙඩි දීලා, එක ඒවා දේවල් කරලා දැන් මේ එගෙනම පස්සේ නේ දේවා නැති කරගන්න මොකද කරන්න ඕනේ කියලා බලලා ධර්මානුකූල වේවා නැති කරගන්න අධිකතර උත්සාහයකට යන්න ඕනේ. අර ඒකින්ද මෙන්න මේ සංකල්පමය වශයෙන් හැම වෙලෙම මගේමයි වැරද්ද කියලා හිතන්න ඕනේ. හරිද? මගේ වැරද්ද මගේ ජීවිතය නිවැරදි කරගන්න බැරි කාගේවත් වැරද්ද නෙවෙයි මගේ වැරද්ද. එහෙනම්
අතීත වැරදි හින්දා මට මෙවැනි දේවල් සිද්ධ වුණා නම් වර්තමානයේ මම මොකද කරන්න ඕනේ? නිවැරදි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ නිවැරදි වෙන්න ඕනේ කියලා. හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ නිවැරදි වෙන්න ඕනේ කියලා. ඇයි? අපි හිතමු අසනීපයක් වුණා කියලා. අසනීපයක් එන වෙලාවක අපි හිතමු වෛද්‍යවරයෙක් උපදෙසක් දෙනවා. වෛද්‍යවරයෙක් උපදෙසක් දුන්නාම මේ දුන්න උපදේශය හේතුවෙන් අසනීපේ අන්තම් අඩු වෙගෙන එනවා. දැන් ආයෙ මම මොකද කරන්නේ? වැරදි විදිහට පිළිපදිනවා. ඒ උපදේශ වැරදි විදිහට පිළිපදිනවා. වැරදි විදිහට පිළිපැද්දොත් මොකද වෙන්නේ? ඔන්න ආයෙ අසනීපේ වැඩි වෙනවා. දැන් මට ලැබෙන සියලු දුක් වේදනා කියන්නේ මොනවද? අතීත වැරදිවල ප්‍රතිඵල. අතීත වැරදිවල ප්‍රතිඵල. එහෙනම් මම මොකද කරන්නේ? මට දුක් ලැබෙන හැම වෙලාවකම මම මොකද කරන්න ඕනේ? මට දුක් ලැබෙන හැම වෙලාවකම මම මොකද කරන්න ඕනේ? දැඩි තීරණයකට එන්න ඕනේ. ආයනම් වැරදි කරන්නේ නැහැ. එන්නේ ඒ සංකල්ප හැදෙන්න ඕනේ. මට දුකක් ලැබෙනවා නම් කොහෙන් හරි කාගේ හරි නපුරු වචනයක් නවත්තන්න බෑ. සමහර අයගේ නපුරු වචන මොනවා જાති කරත් නවත්තන්න බෑ. Tamante හරියට නෙවෙයි උරුම වෙලා වගේ. එතකොට ඉතින් හිතන්න ඕනේ මොකද්ද? මේ ළඟම තියෙන දේවල් ගැන හිතන්න. ඔය ශරීරය උපමා කොට හිතන්න පුරුදු වෙන්න. මේ දැන් තියෙන තත්වයට කැමතිද ශරීරය? ඕනම කෙනෙක් පොඩි ළමයෙක්ගෙන් පවහන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වයට කැමතිද? නෑ කැමති නෑ. මොකද? පේනුමත් හොඳමදි. නේද? රිදුනුත් හරියන්නේ නෑ. නේද? එතකොට මේ රිදෙන ඒවා පෙනුම දැන් මගේ ශරීරය එක්ක මහත වැඩි. එක්ක කෙට්ටු වැඩි. එක්ක ලෙඩ වැඩි. ඒ කියලා දැන් මැරෙන්නද? නේද? ඉතින් මැරෙන්නද? එක්ක කළු වැඩි, එක්ක සුදු වැඩි. ඉතින් මැරෙන්නද? නෑ මොකද කරන්න තියලා තියෙන්නේ? මොනවා කරන්නද? ඉතින් කරන්න දෙයක් නෑ. මොකද මගේ කර්මයට අනුව තමයි මේ ශරීරය කර්මය කියන්නේ ප්‍රබල දෙයක් මේ ශරීරයට ප්‍රබල සාධකයක්. තව දේවල් තියෙනවනේ මේ අත දන්න කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා හතරක් තියෙනවා මේ ශරීරය මේ හැඩය පැවතෙන්න නැවත නැවත සකස් වෙන්න හේතු වෙන කාරණා හතරක් තියෙනවා. ඒ හතරෙන් ප්‍රබල එකක් තමයි කර්මය. ඉතින් ඒ කොටස වෙනස් කරන්න මට බෑ. ඒ කොටස වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිපදාවට. ඒකට මැරෙන්න හදලා හරියන්නේ ආන් ඒ වගේ මගේ යවට මට ලැබිලා තියෙන සියලු දේ ඔක්කොම කාගේ වැරද්දද? කිසිම කෙනෙකුට වැරද්දක් දාන්න එපා පින්නත් නේ. නිදහස්. එතකොට අපි ගොඩාක් නිදහස්. කිසිම කෙනෙකුට වැරද්දක් දාන්න එපා. හරිද? එකක් මට රිදුන එක නම් පැහැදිලිව මගේ චිත්තයේ ස්වභාවය සාරාංශකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් පුරලා මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට මගේ හිත හදාගන්න වැඩපිළිවෙලක් මට හදලා දුන්නා. මම තුට්ටුවකට මායින් කරේ නැහැ. නේද? මං තුට්ටුවකට මායින් කරේ නැහැ. එහෙම මායින් කරන්නේ නැතුව ඉතින් ඔහේ ඉඳලා මං එහෙනම් අනුන්ගේ වැරදි වලට හිත රිදෙන ගතිය මගේ හිත සකස් කරගත්තේ නැති එකේ වැරද්ද මගේ. ඊළඟට පෙර කරපු වැරදි හින්දා මට නොයේකුත් ආකාරයේ අනුන් බැනුම් දොස් පරොස් හරිද ලෙඩ රෝග එක මේ පරිසරයේ මට හැදිලා තියෙන්නේ එහෙමයි. අන්න ඒක මට කරන්න දෙයක් නෑ. ඒක කාගේ වැරද්දද? මගේ. එතකොට මේ ලෝකේ මගේ වැරද්ද නොවන ඒවා කොහොමද දන්නේ? හැම වෙලේම නිවැරදි කරගන්න. හැම වෙලේම නිවැරදි කරගන්න. හරිද? දුකක් දැනෙනකොටම මොකද්ද? බුද්ධ මන්ත්‍රයක් තියෙනවා මතක තියාගන්න ඕනේ. සබ්බ දුක්ඛා පමුච්චති කියලා. සියලු දුක් නැති කරනවා කොහොම කෙනාටද? කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංඋතා බික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දේ සංවර කරගත්ත. හිත ගවේෂණය කරන, කය සංවර කරගත්ත, වචනේ සංවර කර ගැනීම, මනස සංවර කරගත්ත කෙනා සියලු දුක් නැති කරගන්නවා කියලා. එහෙනම් මට දුක් ඇති වෙන්නේ මම ඒවා කරලා නැති හින්දා. වෙන මොකක්ද නෙවෙයි බුද්ධ අවවාදයට යන්න. හරිද? සම්පූර්ණයෙන් බාහිර ලෝකයක් එක්ක තියෙන ගනුදෙනුවෙන් නිදහස් වෙන්න. දැම්මම නිදහස් වෙන්න. මම අද ඉඳන් තනියම ජීවත් වෙන කෙනෙක් වෙනවා. මට අනුන්ගෙන් මොන හරි දෙයක් ලැබෙනවා නම් හොඳයි. නේද? ලැබුණොත් මම සතුටුයි. හැබැයි නොලැබුණොත් දුක් වෙන්නේ නැහැ. බලාපොරොත්තුවක් නැහැ. ලැබෙන හැම දෙයක්ම ලාභයක් කොට සලකනවා. නොලැබෙන හැම දෙයක්ම මගේ වැරද්ද කියලා හිතනවා. හරිද? ලැබෙන හැම දෙයක්ම අමතර ලාභයක් හම්බුණා. නොලැබෙන හැම දෙයක්ම නේද මගේ වැරද්ද. මට ඒවට ලැබීම
ලැබීම නැහැ. මට ආදරේ ලැබීම නැහැ. අනිත් එක ඔක්කොම අනිත් පැත්ත පෙරලා ගන්න අප්පා වැඩක් නැහැ දැන් මේ මට එක අතකින් නුගුණ තියෙන මිනිස්සු නම් අපේ පවුල් වල ඉන්නේ. යහපතක්ද නැද්ද? දන්නවද ඒක? වාසනාවට එහෙම වෙලා තියෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? බැඳෙනවා. නේද? ගුණවන්ත අයට හරියට නේද? හරියට ආදරෙන් සලකනවා නම් හරියට මේ නේද ලෙන්ගතුව ඉන්නවා නම් හරියට බැඳෙනවද නැද්ද? බැඳුනොත් එහෙනම් මොකද වෙන්නේ? නේද? ලෝභය ඇති වෙනවා. ලෝභය ඇති වුණොත් මොකද වෙන්නේ? කරදරයි. ඒක දැන් නුගුණ තියන අය නම් හම්බෙලා තියෙන්නේ ගුණවන්ත නැත්තම් ළඟ ඉන්න අය හිතන්නේ මගේ සංසාරගත වාසනාව. පැහැදිලිව සංසාරගත වාසනාව. ඇත්තටම මේ කියන්නේ නේද? ඒක වාසනාවක්. දැන් ගොඩාක් ආදරය කරන ගොඩාක් ලෙන්ගතු ඉන්න ගොඩාක් නේද? එහෙම අයත් එක්ක ධර්මය නැති කෙනෙකුට එහෙම අය හම්බුනොත් හරි අමාරුයි. හැබැයි ධර්මාභෝධය තියෙන කෙනෙකුට එහෙම අය හම්බෙන එක ලොකු ලාභයක් ජීවත් වෙන්න පහසුයි. ධර්මාභෝධය නැති කෙනෙකුට හිත පාලනය කරගන්න බැරි කෙනෙකුට ගොඩාක් ගුණවන්ත අය හම්බුනම තදිය බැඳීම් ඇති කරගන්නවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක ධර්මාභෝධය තාම මට නැති හින්දා ගුණවන්ත නැති අය ලැබිච්ච එක ලොකු ලාභයක්. අනේ මේ අපේ මහත්තයා කොච්චර හොඳද අපේ නෝනා කොච්චර හොඳද යා හරීම කුහකයි කූරයි ඡණ්ඩයි ගෝරයි නේද මට හැම වෙලේම හිතෙන්නේ මොකද්ද සංසාරේවත් එපා කියලා. ඉතින් ඒක තමයි වෙන්න ඕන දේ සංසාරේවත් එපා. ඒවා ගැන කොහොම හරි කමන්නේ ලෝභ දේශ මොහ නැති වෙන විදිහට අපේ සිත සකස් කරගන්න බලන්න. මොකද මේක මට අයිති දෙයක් නොවන වගේ. අපි ඊයේ පෙරේද සාකච්ඡා කරා මට අයිති බලන්න මම මේ කියන්න උත්සාහ කරේ අපි හිතන විදිහ කොයිතරම්නම් අපේ දුක් නැති කරනවාද කියලා. නුවණ තියෙන තැනැත්තා Tamanට ලැබෙන හැම දෙයක්ම ධර්මාභෝධය සඳහා යොමු කරගන්නවා. නුවණ තියෙන තැනැත්තා ධර්මයත් එක්ක ගලප තමන්ගේ පරිසරය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න හැම නිමේෂයකම උත්සාහ කරන අතර වාරේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙලා තියෙන මේ සමාජයේ මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙලා තියෙන ඒවා නিত্য සුඛ ආත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න නුවණ නැති මෝඩ තෙමේ උත්සාහ ගන්නවා හැම වෙලේම නේද මේවා නියතව තබා ගන්නවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ මෙනෙහි කිරීම නිවැරදි කරගන්න ඕනේ. ඉතින් මේක ඉතින් ප්‍රායෝගිකව කරන්න ඕනේ. කවදාද මේ වැඩේ කරන්න දැන් පටන් ගන්නෙ? දැන් ඉඳන්ම දැන් කකුලක් රිදෙනවා නම් හිතන්න එතකොට මෙතෙන්නු. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මම තමයි මේක දුකක් කොට ගත්තේ කියලා. ඒකෙන්ද තමන්ගේ අර දැඩි ගැනීම ටික අයින් කරගන්නකොට අපිට හරි පහසු වෙනවා ජීවිතේ ඉදිරියට යන්න. ආර්ය ශ්‍රැංග මාර්ගයේ අංග තමන් තුළ වර්ධනය කරගන්න ලොකු පහසුවක් වෙනවා. ඒකින්ද ඒ හැම නිමේෂයකම නිවැරදි චින්තනයකට යන්න අර අපි මම මගේ කියලා ගන්න බැරි බව පංච උපාදානස්කන්ධය ගැන ඒ විදිහට සාකච්ඡා කරපු සාකච්ඡාවල් නැවත ශ්‍රවණය කරන්න. ඒකල ධර්මයේ තමන්ගේ ජීවිතය තුළින් තමන්ගේ හිතෙන් නැగిලා යන විදිහට සකස් කරගන්න ගන්න පුළුවන් උපරිම උත්සාහය ගන්න. බැරි වුණොත් මොකද කරන්න ඕනේ? ප්‍රතිකාර ගන්න යන්න ඕනේ ඉක්මනට. අද මොකක් හරි ලෙඩක් හැදිච්ච ගමන් අපි කරන්නේ ගොඩ බෙහෙත් ටික කරගන්නවා. Taman දන්න බෙහෙත් ටික කරගන්නවා. බැරි වුණොත් මොකද කරන්නේ? වෛද්‍යවරයෙක් හොයාගෙන යනවා. ඒ වගේ ගලපන්න බලන්න ධර්මය Taman තනියම දන්න ධර්මය ගලප ගන්න බැරි වෙනවා වෙලාවකට. හරිද? ඒ දන්න ධර්මය අභිභවා හිතවල ශෝක, පරිදේව, දුක් ගොඩාක් දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒතකොට මොකද කරන්නේ? මේක මට ගලපන්න බැරියෝ කියලා මෙන්න අසනීපේ වැඩි වුණෝ කියලා යන්න ඕනේ. නේද? කල්යාණ මිත්‍රෙක් හොයාගෙන කියලා සාකච්ඡා කරලා ඉක්මනට මෙන්න මේ වෙලාවේදී මම කොහොමද හිතන්නේ කියලා ඉක්මනට ඒව අයින් කරගන්න ඕනේ. නැත්තම් එක පැත්තකට හිතන්න ගත්තොත් එහෙම වැරදි විදිහට පිළිකාසෛලයක් හොඳයි ඊට වැඩිය. පිළිකාසෛලයේ වේගයෙන් වැවෙනවා. තරහ ඊට වැඩිය වේගයෙන් වැවෙනවද නැද්ද? ඊර්ෂ්‍යාව ඊට වැඩිය වේගයෙන් වැවෙනවද නැද්ද? ක්‍රෝධය, වෛරය පිළිකාවකට වැඩිය වේගයෙන් වැවෙනවද නැද්ද? ආදරය ඊට වැඩිය වේගයෙන් වැවෙනවද නැද්ද? එහෙනම් අකුසලයේ වේගයෙන් වැවෙනවා. අකුසලයේ වේගයෙන් වැඩෙන අකුසලයට යට වුණොත් ආය නෙවෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කල්යාණයේ මිත්‍රයෙක් විතරක් නෙවෙයි කල්යාණ සහායකයෙක් ඕනේ කියලා. කල්යාණ සහායකයා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රයා ළඟට ඇදගෙන යන්න වෙනම කෙනෙක් ඕනේ. හරිද? ඇයි අපි මේකේ අසනීපේ වුණාම සාමාන්‍ය කයට රෝගයක් හැදෙනවා වගේ නෙවෙයි හිතට රෝගයක් හැදුනාම පින්වත්නි අපි යන්න ලෑස්ති නෑ. කයට රෝගයක් හැදුනාම අපි යන්න ලෑස්ති. එහෙනම් අපි අරන් යන්නේ හිතනේ. හිතට රෝගය හැදුනාම එයාම යන්න ලෑස්ති නෑ කල්යාණ මිත්‍රයා ළඟට. කියන්නේ
දැන් සමහර ඇත්තෝ ඉන්න හොඳට භාවනා කරපුවම ඇත්තෝ සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කරනවා. හරිද? අන්න ඒ වගේ. ඉතින් ඒකින්ද කල්යාණ සහායකයෙක් ඕනේ කියන්නේ ඒකයි. මේක මුලාවටපත් වුණොත් එහෙම ලොකු විනාශයක් වෙන හින්දා. ඒකින්ද තමන්ගේ ජීවිතේ හොඳට සැලසුම් කරන්න හැම නිමේෂයකම දුක් නැති වෙන මෙනෙහි කිරීමකට යන්න. ඒක හැම වෙලෙම ගවේෂණය කරන්න, ගවේෂණය කර කර තමන්ගේ නිවන් මඟ වර්ධනය කරගන්න. ඒක කරන්න හැම නිමේෂයකම පුළුවන්. හැම නිමේෂයකම පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් තමයි අපි මේ සැරෙන් සැරේ කතා කරන්නේ. බෞද්ධයෙක් විදිහට නිදහස් ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන්, සහෝදරයන්ගෙන්, ඥාතීන්ගෙන් සියලු යුතුයකම් කරන ගමන් ඒ කට්ටියකින් අත මිදිලා ඒ කට්ටියත් එක්කම ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒ කට්ටියකින් අත මිදිලා තනි ජීවිතයකට පුරුදු වෙන්න බැරි කමක් නැහැ පුළුවන්. ඒකින්ද අපි දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ මම එකලා වෙච්ච කඟ වේනෙක් වාගේ ජීවත් වෙනවා. මම තනියම ජීවත් වෙනවා. තනි හැඟීමකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා. එවැනි අධිෂ්ඨානයක් ඇති කරගෙන පංචශීලාදී ප්‍රතිපත්තිය වඩමින් භාවනා ආදී සිද්ධ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරලා මේ ජීවිතේ සාර්ථක කරගෙන පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන නැවත උත්පත්තියක් නොලබන තත්යකට නැවත සියලු දුක් නැති කරගන්න තත්යකට තමන්ගේ సంతානෙපත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු කොටගෙන මේ පින්වත් ඇත්තන්ට අවශ්‍ය සියලු සංසාරික දුක් නැති කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.